මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා කැනඩාවේ පදිංචි නිමල් ලියනගේ මහතා විසින් මෙම ධර්මදේශනය සඳහා බැතිබර දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් සිය භාර්යාව වන විනීතා මහත්මියගේ සහ වැඩිමාල් දූවරු දෙදෙනාගේ ජන්මදිනය වෙනුවෙන් සහ බාලදියණියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. සුජීවත්ව සිටින විනීතා මහත්මියගේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. පරලොව සැපත් දෙපාර්ශ්වයේම සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. උතුම් නිවන් සුව පිණිස හේතු ආසනා වේවා. කොරෝනා වසංගතයෙන් ලක්වැසි ලෝවැසි සියලු දෙනා සුවපත් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පටිච්ච සමුප්පාද ධම්මේසු අඤ්ඤාණං අයං උච්චති ඉති භික්ඛවේ මිච්ඡාදිට්ඨි. පටිච්ච සමුප්පාද ධම්මේසු ඥානං අයං උච්චති ඉති භික්ඛවේ සම්මාදිට්ඨි. ධර්මානුශාසනාවේ අනුග්‍රහක බෞද්ධ ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහවර පින්නතනි. ආරාධිත අනුග්‍රහක බෞද්ධුන් අපට ඉල්ලීමක් කරලා තිබෙන්නේ පටිච්ච සමුප්පාදයේ එදිනෙදා ජීවිතයට බලපාන ආකාරය විග්‍රහ කරන්නයි කියලා. පටිච්ච සමුප්පාදයේ මම විවිධ අවස්ථාවල පැහැදිලි කරලා තිබෙනවා. එසේවත් ඔබේ ඉල්ලීම පරිදි ඔබට බැලපෙන ආකාරයෙන් යලිත් පැහැදිලි කරන්න ඕන. මොකද මේක ගැඹුරු ඉගැන්වීමක් විතරක් නෙමෙයි, ඒක සමාජයේ පුරා වැරදි ආකාරයේ කටපාඩමින් පරිහරණය කිරීමක් තුළ අනුගමනීය ප්‍රතිපදාවකට යන්න බැරි තැනක හිර වෙලා සමාජයේ ඉන්නේ. තථාගත බුදු පියාණන් වහන්සේ වදාරන්නේ මෙහෙමයි. ඔබත් මමත් මහණෙනි, පටිච්ච සමුප්පාදය දකගන්න බැරුව නිසා බොහොම කල් සංසාරේ ඇවිද්දායි කියලා. එතකොට එන සසර ඇවිදීම එහෙනම් පටිච්ච සමුප්පාදය නොදැකීමේ ප්‍රතිඵලයක්. බුද්ධත්වයේ සංකේතවත් කිරීමේදීත් පෙනෙනවා පටිච්ච සමුප්පාදය දැකලා නිරෝධය දැකීමෙන් බුද්ධත්වයට පත්වනයි කියන එක. එහෙනම් අපට මේ පටිච්ච සමුප්පාදයේ දෙපැත්තක් තියෙනවා ඉගෙන ගන්න. දැනටත් ඔබ ළඟ සිදුවෙමින් පවතින යම් දෙයක්. ඒකට කියන්නේ අනුලෝම පටිච්චසමුප්පාදය. ඒකට කියන්නේ පටිච්චසමුප්පාද ධම්මේසු අඥානං. ඔබ කොතරම් මම සම්මාදිට්ඨිය කියලා කිව්වත් ඒක දසවස්තුක සම්මාදිට්ඨිය වෙන්න පුළුවන්. ඒක බුදුන් වහන්සේ වදාළ ආර්ය සම්මාදිට්ඨිය නෙවෙයි. ඒ ඔබ ළඟ සිදුවෙන කාරණේ නොදන්නකම නිසා තමයි ඔබ මේ ලෝකෙත් එක්කලා ඇලීම් ගැටීම් ඇති කරගෙන මහ විශාල පීඩාවකට දුකටපත් වෙලා ඉන්නේ. නමුත් ඔබට ඒක තේරුම් ගන්න පුළුවන් වුණොත් සිදුවෙන්නේ මේකයි අපි අතින් සිදුවෙන ප්‍රමාදයේ වරද කියලා. දැන් උන්වහන්සේ පටිච්චසමුප්පාද ධම්මේසු ඥානං, අඥානක මාත හැරලා ඥානවන්තකම එතෙන්ට ප්‍රදානය කරනවා තේරුම් ගත්ත අයට. එතකොට සම්මාදිට්ඨිය හම්බ වෙනවා. එදිනෙදා ජීවිතේ බලපාන ආකාරය. සියලුම දේවල් බලපාන එදිනෙදා ජීවිතයට තමයි. අපේ සම්මත විහාරයේ අපට අතීතයක්, වර්තමානයක්, අනාගතයක් රැකියා එහෙම නැත්නම් ධනය හම්බ කිරීම පිළිබඳ අනාගත සැලසුම් තිබුණාට මේවා සියවසෙන් සියවට ගණන් හැදුවට සියවස එකවර ගත වෙන්නේ නැහැ. අවුරුද්ද ගණන් හැදුවට අවුරුද්ද එකවර ගත වෙන්නේ නැහැ. දවසින් දවස ගණන් හැදුවට දවසම එකවර ගත වෙන්නේ නැහැ. ගත වෙන්නේ කොරලෝසු විමානයෙන් නම් තත්පරයෙන් තත්පරය. තත්පරය දෙකට කරලා ටික් ටික් එකක් ගත වෙලා අනික ගත කරන්නේ. අනාගත ජීවිතය ගත වෙන්නේ මොහොතින් මොහොත. ඒ මොහොත තේරුම් ගත්තොත් මොහොත තුළ තමයි වරදින්නෙත්,
මොහොත තුළ තමයි සසරට බැඳෙන්නේ. ඒ වරදින ආකාරයේ බැඳෙන ආකාරයේ තේරුම් ගන්න පුළුවන් වුණොත් ඔබට මොහොත යොදා ගන්න පුළුවෙනි වරදින් නැත්තම් බැඳීමෙන් ගැලවෙන්නට. නම් බැඳෙන ආකාරයේ මිත්‍යා දෘෂ්ටිය ගැලවෙන ආකාරයේ සම්මා දිට්ඨිය කියලා මට කියන්න වෙනවා. ඔබ පාසල් අධ්‍යාපනය තුළ විභාගයට ලියන්න පාඩම් කරගත්ත පටිච්චසමුප්පාදය කියන දැනුම තුළ ඉන්නේ නැතිව සිංහල තේරෙනවා නම් මම මේ කියන තැන ඉන්න මේ වචන තේරුම් ගන්න බලන්න. බොහොම ලේසියි එතකොට. සාමාන්‍යයෙන් පටිච්ච කියන්නේ හේතු කිහිපයක් එකතු වෙනවට. ඒක බාහිර ලෝකෙත් හරි. අපිට බාහිර ලෝකේ කතා කරන්න ඕන නෑ. ගින්නක් නිකන් හටගන්නේ නෑනේ. ඒකට ඔක්සිජන් තියෙන්න ඕන. ඒකට ගිනිකූර බෙහෙත් අඩංගු පෘෂ්ඨය තවත් බෙහෙත් තියෙන පෘෂ්ඨයක ගැටෙන්න ඕන. නිකන් කොහේර ගැටෙනට පත්තු වෙන්නෙත් නැහැ. ඔක්සිජන් නැත්තම් පත්තු වෙන්නෙත් නැහැ. බෙහෙත් නැති ගිනිකූරක් පත්තු වෙන්නෙත් නැහැ. පෘෂ්ඨයේ ගිනි බෙහෙත් නැත්තම් පත්තු වෙන්නෙත් නැහැ. අර බලන්න හේතු ඔක්කොම පටිච්ච එකට හමු වුණාම තමයි ගිනි දැල්ල හටගන්නේ. මෙන්න වගේ තථාගත බුදු පියාණන් වහන්සේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල සහ සිත තුල මේ මොහොතේ ඔබ ළඟ සිදුවෙන සිදුවීම තමයි මේ පටිච්චසමුප්පාදය විග්‍රහ කරන්නේ. ඒකේ එහිදී ඔබ හේවත් පෘථග්ජනයා රතු ඉර පනිනවා. මේ නිසාම දුකට හේතුත් රැස් වෙනවා, සසරකුත් හැදෙනවා. සසරක් තියෙනවා නෙමෙයි, පටිච්චසමුප්පාදය නොදන්නාකමින් යන්න සසරක් හදනවා. සසරක් හදනවා විතරක් නෙමෙයි, දුකටපත් වෙන්න හේතුත් ඉතුරු කරනවා. එහෙනම් ඔබ ළඟ ඒ සිදුවෙන සිදුවීම සියුම්ම ග්‍රහණය කරගන්න. ඒකටයි පටිච්ච සමුප්පාද කියන්නේ. සිංහලෙන් ගනිමු අපි නම් පටිච්ච හේතු කීපයක් එක්තැන්වීම. එක්තැන්වීම කියන තමයි අර සං කියන පදෙන් පෙන්වන්නේ. එතකොට උත්පාද හට ගැනීම. මම එහෙම ගන්න හේතුවකුත් තියෙනවා. මොකද ඔය සංකිත්තේන කියනවා වගේම සංවාස කියන පදේ ගෙදරක අම්මා තාත්තා දූපුතුන් ආදරයෙන් සමගින් සමාදානෙන් ගෙදර තුල වාසය කරන එකට තමයි එක්ව වාසය කිරීම සංවාස. වාසය සං එක්ව. එතකොට එහෙමනම් පටිච්ච සමුප්පාදයේ පොතේ නෙවෙයි තියෙන්නේ. පොතේ තිබෙන්නේ සිදුවෙන දහම් පෙළ. සිදුවෙන්නේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ. එහෙම ත්‍රිපිටකයේ තිබෙනවද? තිබෙනවා. දීඝනිකායට ග්‍රන්ථයක තිබෙනවා අග ඉන්ද්‍රිය භාවනා කියලා සූත්‍රයක්. ඉන්ද්‍රිය කියන වචනේ අර්ථ දෙකකින් යෙදෙනවා. ඒකත් තේරුම් ගන්න ඕන. ඇස කන නාසය දිව කයටත් ඉන්ද්‍රිය කියනවා. සද්ධා විරි සති සමාධි ප්‍රඥාවටත් ඉන්ද්‍රිය කියනවා. වැඩු ඉන්ද්‍රයන් කියන එකේ තේරුම ඇහැ වැඩනවා කන වඩනවා කියන එක නෙමෙයිනේ. සද්ධා සති විරි සමාධි ප්‍රඥා වඩන එක. නමුත් ඉන්ද්‍රිය කියන පදයට ඇසීමට ප්‍රදාන, දැකීමට ප්‍රදාන, ගඳ සුවඳ දැනීමට ප්‍රදාන, රස දැනීමට ප්‍රදාන කියන අර්ථය දෙනවා. දොරවල් 6 පස්සාකාරයක අරමුණු ගැනීමටයි ප්‍රදාන වෙන්නේ. ඒ ඇහැ තුළ සිදුවෙන සිද්ධිය බුදුන් වහන්සේ වදාරනවා මෙහෙම. චක්කුංච පටිච්ච රූපේච උප්පද්දති චක්කු විඥානං. එහෙම නැත්නම් තව වචනයකින් ගන්න චක්කුණා රූපං දිස්වා උප්පද්දති සුඛං සෝමනස්සං. ඒතං සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං. අන්න එතනින් තමයි මම මේක ගත්තේ.
ඕන කෙනෙකුට ඇසට ඉදිරියෙන් තියෙන රූපයක ඒ අපි එකම ඉතිරින් තියෙන රූපය කියලා දැනට ගම්මුකෝ. දැක්කහම ඒක සිතේ පහළ වෙන නිසා සිතවිල්ලක් වශයෙන් රූප සිතවිල්ල සැප සතුට සුඛං සෝමනස්සං. එහෙම දුක්ඛං දෝමනස්සං ඒක වෙන්නත් පුළුවන්. හට ගන්නවා. ඒ සුප සැප සතුට හෝ දුක් දුම්නස් හට ගැනීම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරව දාරන්නේ සංකතං. සංකත කියන එකේ තේරුම ඒ හේතුන්ගේ ඵලයක් නිසා. ඕලාරික කියන එකේ තේරුම ඒක සංසුන් බව බිඳ රළු ස්වභාවයකට පත් වෙන නිසා. ඒක විවිධ හේතුන්ගේ ඵලයක් නිසා පටිච්ච සමුප්පන්නං. එතකොට මේ විවිධ හේතු මොනවද? ඇහැට, කනට, නාසයට, දිවට, කයට, සිතට මේ හේතු පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මේ සියල්ල ගන්න බෑ මට මේ වෙලාවේ. එකකින් කියන්නම්. ඇත්තනම් පිළිගන්න. ඔබ සම්පූර්ණයෙන්ම විදුලිය ඇන හිටපු වෙලාවක අඳුරේ ඉන්නවා කියලා හිතන්න. අපි මොකෝ කෑලි කැපෙන ගණන්දර කියලා. මොකුත්ම පේනවද ඔබට? ටිකක් වෙලා යනකොට ඇහැ උරු වෙනකොට යම් යම් අඳුරු සෙවණැලි පේන්න පුළුවන්. නැත්නම් මොකුත්ම පේන්නේ නැහැ. ඒ මොකුත්ම පේන්නේ නැත්තේ ලෝකෙ මොකුත් නැති නිසාද? ගස්වැල්, ඉරහඳ, ගෙවල් දොරවල් ඔබේ මව්පියන් නැති නිසාද? නැහැ ඉන්නෝ. ඔවුන්ට ආලෝකයේ වැටිලා ඔබේ ඇසට ගමන් කරේ නැත්නම් ආලෝක කිරණයක් ආලෝකයේ උදව්ව නැත්නම් ඔබට පේන්නේ නැහැ රූප. ඔය එක හේතුවක්. ඒ වගේම ඉදිරියෙන් රූපයක් නැත්නම් පේන්නේ නැහැ ඇහැට. ඇස නැත්නම් ඔය සමහර අයගේ අක්සි ගෝලයේ තියෙනවා. නමුත් ඇස නැහැ කියන්නේ මොකද්ද? ඇස කියලා බුදු සමය පදා කතා කරන්නේ අක්සි ගෝලය හෝ අක්සි කාචය නෙවෙයි. මේ අක්සි කාචය තුල අක්සිය තුල තිබෙනවා කාචයක් නැත්නම් ආලෝකයේ ගමන් කිරීමේ හැකියාවක් තියෙන තැනක් කළු ඉංග්‍රියාව මැද්දේ. එතනින් ආලෝකයේ ගමන් කරපුවම ඇතුලේ තමයි මේ අරමුණු ගන්න පුළුවන් හැකියාව නැත්නම් චක්සු ප්‍රසාදය කියලා කතා කරන ඇස තියෙන්නේ. මියගිය පුද්ගලයාගේ ඇහක් තියෙනවා කළු ඉංග්‍රියාවක් තියෙනවා. නමුත් මේ චක්කු ප්‍රසාදේ නැහැ. ද්‍රව්‍ය වශයෙන් රූප කලාප වශයෙන් මොකක්වත් අඩු නැහැ මියගිය පුද්ගලයාගේ. නමුත් දැන් ඉන්ද්‍රිය බිඳලා කියලා කතා කරනවා ප්‍රසාදේ නැහැ. ප්‍රසාදේ යනු එවිට ඒ ශෛල මත පවතිනා වූ ජීවී බවක්. එතකොට ඒ ප්‍රසාදයට තමයි අර සෙවණැල්ල වැටෙන්න ඕන. අර දරුවන්ට අවුරුදු 30 40 දක්වා කාලේ මේ ප්‍රසාදයට හරියට හේවණැල්ල වැටෙනවා. ඒ නිසා ඉදිරියේ තියෙන දේවල් පේනවා. 40 පනනකොට 40 අඳුරිය 60 පනනකොට 60 අඳුරිය ඇහැ පේන්නේ නැහැ කියන්නේ මොකද්ද? ඉස්සර රූප නැහැ ආලෝක නැහැ කියන එකද? අක්සි කාචේ නැහැ කියන එකද? සියල්ල තියෙනවා. නමුත් හරියට ඔය ප්‍රසාදයේ මතට රූපයක ප්‍රතිබිම්බය කේන්ද්‍රගත වෙන්නේ නැහැ. එතකොට පේන්නේ නැහැ. උපස් කියන්නේ මොකක්ද? ආපහු ආයෙත් ආලෝක කිරණේ හරියට යවනවා අර ප්‍රසාදයේ මතට පතිත වෙන්නේ. එතකොට ආයෙත් පේනවා. උපස් ඒකෙන් කරන්නේ ආයෙත් අර අදාළ තැන මං හිතන්නේ ජීව විද්‍යාව සෞඛ්‍ය විද්‍යාවෙන් දෘෂ්ටි විතානය කියලා කියයි. අපි කතා කරන්නේ චක්කු ප්‍රසාදේ. ප්‍රසාදයට අර සෙවණැල්ල වැටුනහම තමයි පේන්නේ. මේකෙන්වත් ඉගෙන ගන්නකො ඉස්සරහ තියෙන එක නෙවෙයි පේන්නේ කියලා. සෙවණැල්ල වැටෙන්න ඕන පේන්න. ඉතින් එහෙම සෙවණැල්ල විතරක් නෑ. මේකට ස්පර්ශ වෙනවට චක්කු සම්පස්ස කියනවා. මේක සැප දුක් උපේක්ෂා වශයෙන් හඳුනාගත්තට වේදනා කියලා කියනවා. මේක පෙර හඳුනා ගැනීම මතක් කරලා දෙනට මානසිකාරය කියලා කියනවා. මේ නිසා මේවට කියන නම් ටිකක් තියෙනවා. ප්‍රසාදය, ගෝචර රූපය, ආලෝකය, මානසිකාරය, චක්කු සම්පස්සේ නිසා උපදින සැප දුක් උපේක්ෂා විපේදා මානසිකාරය, විඥානය හේතු. ඔය එක හේතුවක් නැත්නම් මේ ඵලය හටගන්නේ. දැන් ෂණිකව ඔබ දන්නවනේ කැමරාවකින් පින්තූර ගන්න හැටි. කැමරාව සකස් කරලා තියලා ඉදිරියෙන් අදාළ පුද්ගලයා තියලා තත්පරයකට තමයි විවර කරන්නේ ආලෝකයට. ඒ තුලින් ගමන් කරලා ප්‍රතිබිම්බ වැටලා ඉවරයි. මුගක් වෙලා දෙන්නේ නැහැ. ඒ වගේ මේ ක්ෂණික සිදුවීමක් මේ ඇස තුළ. එහෙනම් ඒ මොහොතක් මුල් කොටගෙන තමයි බුදුරජාණන් වහන්සේ ඇස තුළ රූපය නිසා, කන තුළ ශබ්දය නිසා, නාසය තුළ ගන්ධය නිසා, දිව තුළ රස නිසා,
කය තුළ පහස නිසා බාහිර අරමුණු නැතිව සිත කියලා තැනක් නම් ගන්න බෑ අර වගේ. නමුත් මනෝ ප්‍රසාදයට ධම්ම ප්‍රතිබිම්බ නැති වුණාට ඉස්සරහින් රූප නැති වුණාට ධම්ම ආරම්මන මුල් කොටගෙන දැන් ඔබේ ජීවිතේ දොරවල් කීයක් තියෙනවද ඔබට? 6ක් තියෙනවා. දොරවල් 6 අරමුණු ගන්නා මොහොතට සිදුවෙන දේ තමයි පටිච්චසමුප්පාදය කියන්නේ. ඒක පටිච්චසමුප්පාද 6ක් සිද්ධ වෙනවා. එකයි සිද්ධ වෙන්නේ. දැන් මේක තුල සිදුවෙන දේ තේරුම් ගන්න. ඒ සිදුවෙන දේට තමයි අනුලෝම පටිච්චසමුප්පාදය කියන්නේ. අන්න එදිනදා ජීවිතේට බලපානවා කියලා පෙන්නන්නේ දුකටපත් වෙන්න බලපාන්නේ මේ වැරැද්ද. ඔය සංගතනිකාය තියෙනවා මම මේක ඉස්සරහට කියනවා වෙලාවක පරිලාහ කියලා සූත්‍රයක්. මහා පරිලාහ නම් වූ නිරයක් තියෙනවා කියලා පෙන්වන්නේ. මේකේ ඉන්න අයට ඇහැට හම්බ වෙන්නේම අසුබ අප්‍රිය අමනාප දෙයක්. සුබ ප්‍රියමනාප දෙයක් හම්බ වෙන්නෙම නැතිලු. කනට නාසයට දිවට කයට හමු හයට වලටම හම්බ වෙන්නේ හැම විටම අසුබ අප්‍රිය අමනාප දෙයක්මලු. එතකොට එහෙනම් මොකක්වත්ම නැහැනේ. ඒ වගේ කුඩා දරුවන්ට මේ ලෝකේ මොකක්වත් අසුබත් නැහැ අප්‍රියත් නැහැ අමනාපත් නැහැ. ලොකු වෙන්න ඔබේ නිවස වටා ඔබේ නිවස ඇතුලේ ඔබේ පරිසරය වටා හැමතැනම දකින්න අහන දැනෙන පහස ලැබෙන හිතට එන මේ සියලු දේවල්ම අසුබ අප්‍රියමානය අප්‍රිය තැනක් බවට පත් කරගත්තොත් මට හිතෙනවා ඔබ මහා පරිලාහ නිරය මෙහි හදා ගන්නවා කියලා. අර දරුවන්ට ජාති නිසා ආගම නිසා රට නිසා කුලය නිසා මොකක්වත් නිසා නැති දුක් ඔබට ඊට පස්සේ තියෙනවා. මෙන්න මේකෙන් පෙන්වන්න උත්සාහ කරන බුදුරජාණන් වහන්සේ උපතින් සැනසille ජීවත් වෙන්න පුළුවන් මානසිකත්වයක් අරන් ආව අපි වරද්දා ගැනීම නිසා මායයට බැඳෙනවායි කියන එක. දැන් ඔබ නම් කතා කරන්නේ ජීවිත අවසානයේ මරණයටපත් වීම මරුගෙන යාව විදිහට නෑ. මම දකින්නේ අවුරුදු 3 4 5 පහ වෙනකොට එතන ඉඳලාම බුදුදහම දන්නේ නැත්නම් ජීවිතේ මායя අරන් යන්නේ. මරුගෙන යනවා. එයාට ඕන පැත්තට ගෙනියනවා අපි දන්නේ නැහැ. ඒ නිසා මම දකින ජීවිතේ මරුගෙන යාම තියෙන ජීවිත අවසානේ නෙමෙයි. පෘථග්ජන පුද්ගලයා ළමා කාලේ පහුවෙත්ම ටිකින් ටික මරු තමා ගෙනියන්නේ. මෙන්න මේක වළක්වා ගන්න පුළුවන් නම්. නමුත් දැනට ධර්මය අහලා නැත්නම් මේ වෙනට ඔබ මේ ගමන ඇවිදින්. දැන් අහලා හදා ගන්න. දරුවන්ට මං හිතනවා මේක තේරුම් ගන්න පුළුවන් නම් මේ මරුගෙන යාම වළක්වන්න පුළුවන්. අපි දැනගන්නයි කියන්නේ මේ වෙනුවෙන් මේ නිවාඩු කාලේ ගෙදර ඉන්නා වූ දරුවන් වෙනුවෙන් විශේෂයෙන් දේශීය හා විදේශීය සිංහල තේරෙන මගේ හිතේ විශේෂ ධර්ම දේශනාවක් මේ දවස්වල ගොනු වෙමින් පවතිනවා. ඔවුන් දුකටපත් වීමෙන් වැළකීම සඳහා ඔවුන් මොකද කරන්න ඕන කියන කාරණේ කියලා දෙන්න. මගේම පෞද්ගලිකත්වය තුළ මේ දැනුවත් කිරීම මම කරන්නේ දේශනාවක් තුළ ඉස්සරහට ඔබට මේක අහන්න හම් වෙයි. අන්න ඒක දැනගන්න ජීවිතය තුළ ඔබේ ජීවිතේ මරුගෙන යන එක පාලනය කරගන්න වළක්වන්න නම් බෑ තේරෙනකල්. නමුත් පාලනය කරගන්න පුළුවනි. ඒ නිසා ජීවිතය තුළ අනුගමනය කරන්න ප්‍රතිපදාවක් ගැන මගේ සිතේ කරුණු එකතු වෙමින් පවතිනවා. මම ඉදිරියේදී කියන්නම්. ඉදිරි දිනක ළඟදීම විශේෂයෙන් මව්පියන් මේ දවස්වල නිවසේ දරුවන් ඉන්න නිසා දරුවන් මේ ගැන අවධානය යොමු කරවන්න ඔවුන්ට බුද්ධ ආගම පාඩම් කරවන්න හදනවා. නේ මම ඒක පොතේ තියේවි. නමුත් මේ ජීවිතේ අපි දැන් මෙතන කතා කරන්න ඕන එහෙමනම්. එහෙනම් මොකද්ද මේ එදිනදා ජීවිතේට බලපානවා කියන්නේ? හොඳයි මම මෙහෙම අහන්න. ඔබට ඔබේ ළමා කාලයේ මතක නැති වුණාට දැන් ඉන්න දරුවෙක් ගැන කල්පනා කරන්න. ඔහුට ජාතිය හෝ කුලය හෝ ආගම හෝ ලාභය හෝ අලාභය හෝ මේවා තියනවාද පීඩනයක්ද මේවා? මම නම් දකින්නේ කිසිදු වංචනික බවකින් තොරව අවංකව සියල්ල එලි කරනවා. අවුරුදු 4ක 3ක දරුවෙක් එක්කලා කතාවට වැටුනොත් එහෙම කනමොඩ ಜಾති කන්නේ නැති ඒවා. අම්මයි තාත්තයි සමගියෙන්ද අම්මා තාත්තට ගහනවද තාත්තා අම්මට ගහනවද මේ ඔක්කොම කියනවා. හංගන්න දෙයක් නැහැ. අදාන්න නිසා අපි මේ කියන්නේ. ඒ නිසා ඔහු හංගන්නේ අවංකයි. නම එතනින් එහා පැත්තට මොනතරම් ಜಾති වංචා කරන්න හංගන්න එළි නොකර ඉන්න උත්සාහ කරනවාද?
අන්න ඒ විදිහට මේ ගත වෙන්නේ මේක ජීවිතය ගත වෙනවයි කියලා කතා කළාට ගත වෙන්නේ ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට කයෙන් සිතට මම කියපු පිළිවෙලට මේ අපිළිවෙලට මොහොතින් මොහොත මේ මොහොත තුළ සිදුවෙන දේ මොකක්ද? අන්නේ මොහොත තුළ සිදුවෙන දේ ලොකු අය තුළ නැත්නම් මේ පෘථග්ජන පුද්ගලයන් තුළ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත්වීම කියන එක වෙන වචනකින් පෙන්නනවා. හොඳයි මේ පටිච්ච සමුප්පාදය තුළ මොකද්ද වෙන්නේ? තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න ඕනේ අර මම ඉස්සල්ලා කිව්ව පදේ වගේම එකකින්. ඉස්සල්ලා චක්කුණා රූපං දිස්සා උප්පජ්ජති සුඛං සෝමනස්සං කියවනේ. දැන් කියනවා මම සෝතේන සද්දං සුත්තා උප්පජ්ජති සෝත විඥානං. කනට සද්දයක් අසා. ගල් බෝරයක් පුපුරන සද්දේ ගුවන් යානයක සද්දේ තව ඕන දෙයක් සද්දයක් නිකුත් වෙනවා. දැන් විදුලිය නම් පේනවා. හැබැයි සද්දේ එන්න ටිකක් වෙලා යනවා. ගල් බෝරයක පිපුරුනොත් පේනවා සද්දේ එන්න ටිකක් වෙලා යනවා. ගුවන් යානේ යනවා පේනවා සද්දේ එන්නේ ඈතින් පස්සේ. එතකොට අපට තේරෙනවා ඒ මොහොතේ සද්දේ නෙවෙයි අපට එන්නේ. ඒ ශබ්දයේ ගමන් කරලා අපේ කනේ වදින වෙලාවට අපට ඇහෙන එක තමයි ශබ්ද රූපය. මතක තබා ගන්න. එතකොට ඒ පටිච්ච වෙනවා කියන්නේ හමු වෙනවට. පටිච්ච එහෙම නෙමෙයි මතක තියාගන්න. මොකක්ද? තින්නම් සංගති. ඔබේ ඇසේ තියෙනවා නම් ඒක පිළිගන්න බුදුහාමුදුරුවෝ අදාළ කියලා. හරි මම කියන නිසා හරිය නෙමෙයි. මේ කන ඇතුලේ තමයි ප්‍රසාදය තියෙන්නේ. කම්පෙත්ත නෙමෙයි. ශබ්ද එකතු කරන් විතරයි කම්පෙත්ත උදව් වෙන්නේ. ඇතුළත ගිහින් ඇහි වාගේ ප්‍රසාදයක් නොවුනට අරමුණු ගන්න පුළුවන් ස්වභාවය. ඒක තමයි සෝතංච. ශබ්ද තරංගයෙන් වදින එක තමයි පටිච්ච සද්දෝච. එතකොට ප්‍රසාදයක් චෛසිකයක් නෙමෙයි, ශබ්ද රූපයක් චෛසිකයක් නෙමෙයි. මේක හඳුනා ගන්නට මෙතන පහළ වෙන එකට කියනවා සෝත විඥානය. කන තුල ශබ්දය හඳුනන සිත. මේ තුන එකතු වෙනකොට හට ගන්නා වූ චෛතසිකයට තමයි පස්ස කියන්නේ. තින්නම් සංගති පස්සෝ. තුනයි එතන. පස්සපච්චය වේදනා. ශබ්දය පිළිබඳව ඔබ හඳුනාගල නැත්නම් මොකක්ද ඒ ශබ්ද කියලා හොයලා හඳුනාගනීවි. නමුත් ශබ්දය ගීතයකද පරුස වචනයකද ඔබේ විරුද්ධවාදියෙකුගේද එහෙම නැත්නම් ඔය වගේ විවිධ අර්ථකථන තියෙනවා නේද ඔබට? ඒ අර්ථකථනට අනුව ඔබේ මේ ස්පර්ශය තුළ ඔබේ හිතේ හට ගන්නා වූ වේදනාව එක ආකාරද? සැප හෝ දුක් හෝ උපේක්ෂා. ගීතය මිහිරි නැත්නම් දුක් වේදනාවක්. මිහිරි විටම් සැප වේදනාවක්. මේක හොඳට බලන්න පුළුවන් තැනක් මේ. ඔය මම අහගෙන ඉඳලා තියෙනවා. තරුණයන්ගේ සහ සංගීතයේ හදාරපු අයගේ ප්‍රකාශ. ශාස්ත්‍රීය සංගීතයේ හදාරපු අය මේ ඇදිලා යන හිමින් යන මද්නගාමී සංගීතයට හරිය ආසයි සිත සංසිඳවනවා කියලා. නමුත් දඟකාර දඟලන සංගීතයේ පුරුදු පුද්ගලයින් අර වේගයෙන් රිද්ම වෙනවන ඒක නිදිමතට කාරණයක්. ඔවුන්ට අතපය හොල්ලා නටන්න පුළුවන් නම් වේග රිද්මය සතුටට කාරණයක්. දැන් මන්දගාමී රිද්මේද වේග රිද්මේද සතුට තියෙන්නේ. මන්දගාමී රිද්මයට ප්‍රිය කිරීම සතුටයි අප්‍රිය කිරීම දුකයි. වේග රිද්මයට ප්‍රිය කිරීම සතුටයි අප්‍රිය කිරීම දුකයි. දැන් අර රිද්මේද තියෙන්නේ. ඒ නිසා මේ වේදනාව තියෙන ඉස්සරහා තියෙන දේ නෙමෙයි රූපේ පසද්දේ නෙමෙයි තමන් හටගත්ත චෛසිකේ. පස්ස පච්චයා වේදනා. වේදනා යනෝ පේන් නෙමෙයි රිදීම නෙමෙයි විඳීම. කවර ආකාරයෙන්ද සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන්. විඳින්න ගියාම නතර වෙන්න බෑ. හොඳ නම් නරක නම් මධ්‍යස්ථ නම්. හොඳ නම් ඇලෙනවා. නරක නම් ගැටෙනවා. අර වේදනාව හේතු වෙනවා ප්‍රත්‍ය වෙනවා ඇලෙන්න ගැටෙන්න හේවත් වේදනා පච්චයා තණ්හා.
මේ ඇහැ තුළ කන තුළ සිදුවෙන දේ මම කියන්නේ. දැන් මේ පටිච්ච වෙලා මොහොතක සිදුවෙන දේ එහෙමින් විස්තර කරනවා. අන්න එතකොට ඒකට කියනවා සද්ද තණ්හාව. සද්දයට ඇතිවෙන ඇලීමත් ගැටීමත් දෙකම. එහෙම නැත්නම් සද්දය මමත්වයෙන් ගැනීමටයි සද්ද තණ්හාව කියන්නේ. එතන තමයි බුදුරජාණන් වහන්සේ වදාළ මම හැදෙන්නේ. මම වුණාම මගේ වෙලා මගේ ආත්ම වෙන්නේ මේ මොහොතේමයි. ඒකට කියනවා තණ්හාව ප්‍රත්‍ය වෙනවා ටිකක් තදින් අල්ලගන්න. ඒකට කියනවා උපාදාන කියන වචනය. උපාදාන වුණොත් එතන ඉවර වෙන්නේ නෑ. අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වෙලා අවසන් වෙනවා. ඒකට කියනවා භව. දැන් මේ බුදුන් වහන්සේ විග්‍රහ කරන්නේ ජීවිත තුනක එකක්ද මේ පටිච්චසමුප්පාදය කියලා අපිට එහෙම ඉගැන්වුවාට නෑ. කනට සද්දයක් ගැටීමේදී සද්දය මුල් කොටගෙන සිතේ සිදුවෙන ක්‍රියාදාමය. අපට මේක විඳලා අවසන් කරන්න බැරි වුණා. අපි මොකද කරන්නේ? තණ්හා උපාදාන භව නම් වූ වරදක් කළා. දැන් ඒ තණ්හා උපාදාන භව වෙන එකට තමයි අවිද්‍යා සංඛාරා කියලා කියන්නේ. වෙන එකක් නෙමෙයි ආය. අර ඔබ ගන්නන පටිච්චසමුපාදයේ මුලින් තියෙන අවිද්‍යා පත්‍ය සංඛාරා ඔතන විස්තර කරගෙන හොයන්න බැරුවට කවදාවත් ගැලවෙන්න බෑ. මොකද ඒක උගන්වන්නේ ඉස්සර ජීවිතේ කරපු දෙයක් විදිහට. දැන් මොකද වුනේ? ගිනි කූරපත් වෙලා නිවුණා වගේ අකුණක්පත් වෙලා නිවී ගියා වගේ ඉවර වුණා. නමුත් නිකන් ඉවර වුණේ නැහැ. අර අවිද්‍යා සංඛාර කියන එකේ තේරුම සතරට බැඳුණා. සංයෝජනය වුණා. අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු වුණා. අන්න දුකට හේතුව රැස් කරා කියන්නේ මේකයි. අන්න මිත්‍යා දෘෂ්ටි කියන්නේ මේකයි. මේක මේ හේතුන්ගේ ඵලයක්. ඒ හේතු එකක්වත් නැත්නම් මේ ඵලය හටගන්නේ නැහැ. ඒ නිසා ඒවා එතන නිරෝධ වෙලා යනවා. හේතු එකතු වෙලා එතන නැති වෙනවා. අපට කරදරයක් නැහැ. නමුත් අපි මෙතෙන්ට මම එකතු කරු නිසා මමත්වයේ ඵලය තමයි අනාගතයට හේතු ඉතුරු කිරීම. ඒක ප්‍රසාදේ හරි ගෝචර රූපේ හරි මේ වරදක් නෙමෙයි. මානසිකාරේ හරි. අපි එකත් එක්කලා ඇලීම ගැටීම මුලාව ඇති කරගත්ත නිසා අපි සසරට බැඳෙනවා, සංයෝජනයක් වෙනවා. ඉතින් මේක ළමා කාලේ ඉඳලා වුණා. ලෝකේ ඕන කෙනෙක් ගාව සිද්ධ වෙනවා. නමුත් ඒක කියලා දෙන්න කෙනෙක් නැහැ. පටිච්චසමුපාද න්‍යාය තුල කියලා දෙන්න ලෝකේ මොනම ආගමකවත් නැහැ. බුදු සමයේත් ආත්ම තුනේ පටිච්චසමුපාදය තුල පැහැදිලි කරන්නේ නැහැ. ඔබ පාසල් එහෙම ගිහින් තියෙනවා නම් නැත්තම් දහම් පාසල් අවසානයේ කරලා තියෙනවා ධර්මාචාර්ය හරි මේක උගන්වනවා අංග 12 පෙළට පාඩම් කරලා. මටත් හොඳට පාඩම්. ඔය දෙකක් තුනක්ම කරලා තියෙන නිසා. හැබැයි මම කියන්නේ නැහැ. එතන වසර 40කට පෙර සිටපු මම වසර 25ක් 30ක් තිස්සේ හොයාන එනවා. බුදුන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි පවතන අචල විශ්වාසයේ ගෞරවය භක්තිය නිසාම මේක අපිට දුකින් මිදෙන පාර වෙන්න ඕන. මේක විභාගයට ඉලෙන එකක් වෙන්න බෑ කියලා හිතාන. පාලිය ඉගෙන ගනිමින් වචන පාඩම් කරමින් වචන වලින් සිද්ධිය ගලපා ගනිමින් සූත්‍රයකට එකක් ගලපමින් එනවා. එතකොට කවුරු කීවේ නැතත් මම බය නැතුව කියනවා පටිච්චසමුප්පාදය කියන්නේ ආත්ම තුනක වැඩක් නෙවෙයි. එහෙම කිව්වේ පටිච්චසමුප්පාදය කියන වචනේ තේරුම දන්නේ නැති කෙනෙක් කවුරු හරි. ඒක තමයි අපි මේ ඉහ මුදුලින් පිළි අරගෙන යන්නේ. නමුත් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පටිච්ච සමුප්පන්නං කියලා තියෙන්නේ ඇහැ තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, දරවල් හයම තුල. එහෙනම් මට ඒක පිළිගන්න වෙනවා. මම කියලා තියෙන නිසා නෙමෙයි බුදුන් වහන්සේ වදාළ තියෙන නිසා. ඒකට හේතුවකුත් තියෙනවා. දැන් අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය කියලා උගන්වන්නේ. හොඳයි ඉස්සර ජීවිතයේ අවිද්‍යා පත්‍ය සංඛාර නම් ඒක කොහොමද නිරෝධ කරන්න අතීත ජීවිතේ යන්න ඕනනේ අපි. අතීත ජීවිතේ නෙමෙයි හෙට ඊයටවත් යන්න බෑ අපට. අන්න එහෙමයි මේ පටිච්චසමුපාදය කරන්න බැරි වැඩක් ගැඹුරු වැඩක් බවට පත් කරලා ලියන කියන පාඩම් කරන පැත්තකට දාපු දෙයක් බවට පත් වෙලා තියෙන්නේ. හොඳයි දැන් නම් පටිච්චසමුපාදය සිද්ධ වෙන්නේ. දැන් නම් අනුලෝමයේ සිදු වෙන්නේ. ඒක වළක්වන්න දැන් බැරිද අපිට? මෙන්න මම මේ කතා කරපු දේ ඇස තුල කන තුල කතා කළේ.
කන තුල අරමුණේ මුලා වී අනාගත භවයක් හදන්න හේතු ඉතුරු කිරීම තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා මෙන්න මේක වෙනවට කියනවා ප්‍රමාදය. රතු ඉර පැන්නා. මේක ඇස තුලත් ඕක වෙනස් වෙන්නේ චක්කුංච පටිච්ච රූපේච කියන කාරණා සහිතව. එතකොටත් ආයෙත් තියෙන්නේ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව. ඒ තණ්හා උපාදාන භව තුනටයි අවිද්‍යා සංකාර කියන්නේ කියලා කවුරුත් කියන්නේ නෑ මේ සමාජයේ. නමුත් සමහරු විවේචනය කරන, සමහරු පහර ගහන ධර්ම ග්‍රන්ථයක් වන විසුද්ධි මාර්ගය තුල පටිච්චසමුප්පාදය අතීත හේතු පහක් නිසා වර්තමාන ඵල පහක්, වර්තමාන හේතු තැබුවොත් අනාගත ඵලයක් කියලා මොහොතක් තුල අරමුණක් තුල තුනකට කඩලා තියෙනවා. අරමුණ තුල අතීතයක් තියෙනවා, වර්තමානයක් තියෙනවා, අනාගත හේතු උපදින්න ඵල තැබීමක් තියෙනවා. ඒකට පටිච්ච සමුප්පාද කියන්නේ. නමුත් අපි එහෙම දකින්නේ නැතුව පුද්ගලයා වශයෙන් බලන බුද්ධ ආගමේ කැලලක් කඩලා අතීතයට ඉස්සර ජීවිතයට ගන්නවා. තව කැලලක් මේ ජීවිතයට ගන්නවා. ඊටු ටික ලබන ජීවිතයට ගන්නවා. එහෙමයි අපේ අතීත වර්තමාන අනාගතය. තේරෙන අයට කොතරම් මේක උපහාසයට කරුණක්, හිනාවට කරුණක් වෙනව ඇද්ද, මෝඩකමක් වශයෙන් පේනව ඇද්ද මේ කරලා තියෙන වැඩේ. ඔහොමයි බුදුන් වහන්සේ ශනික මොහොතක තුළ දුකටපත් වෙන එක සහ දුකින් මිදෙන්න උගන්වපු පාර අපට යට වෙලා අනුගමනීය ප්‍රතිපදාවක් වෙනකොට අදහන බුද්ධ ආගමක් බවට පත් වෙලා අපි සතර අතරමං වුණේ. ඉතින් අපි කියනවා බුදුහාමුදුරුවනේ මේ සතර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. ඇත්ත නේන්න. බුදුන් හෙළි කළ ධර්ම මාර්ගයේ අනුගමනීය ප්‍රතිපදාව බැරි නම් සසරේ අසරණයි. සරණ කියන්නේ පිහිට, අසරණ කියන්නේ පිහිටක් නැතිනේ. පටිච්චසමුප්පාදේ නිරෝධය නැමැති ධර්මයේ සරණ නැත්තම් කාටවත් පටිච්චසමුප්පාදේ ක්‍රියාත්මක වෙනවා දන්නෙත් නැහැ, මිදීමක් නැහැ දුකින්. දැන් එදිනෙදා ජීවිතේට නෙමෙයිද බලපාන්නේ. ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල මේ අරමුණේදී ෂණයක් පාසාම ඒකට එන දේ ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් යුක්තව මගේ සහ මගේ මම ආත්ම කොට ගැනීමෙන් සංයෝජනයේ වේවත් සතරට බැඳේ. නැත්තම් දුකට හේතු ඉතුරු වෙයි. මේ හේතු ඉතුරු වෙනවට තව පදයක තියෙනවා නමක් අනුසේති. අනුසේති කියන්නේ අනාගත ඵලයක් උපදින්න හේතු චිත්තාභ්‍යන්තරයට සැඟවෙන එකට. සිතේ පවත්තනවට අනුසය. අනුසේති තිබ්බොත් මොකද වෙන්නේ? තේන සංකම් ගච්ඡති. ඒ තියපු එක නිසා අද වෙච්ච සිද්ධිය නිසා හෙට දකින්නකොට අනිද්දාට දකින්නකොට දුක හට ගන්නවා. ඒ නිසා ප්‍රසාදයන්ට ගැටීම හේතු පමණයි දුක හටගන්නේ Taman තබා තිබෙන්නා වූ හේතු කියන එක තේන සංකම් ගච්ඡති අනුසේති අනුමීයති. ඔබ තියනවාද රැවටිලා? ඒක නිසා තමයි ඊළඟ මොහොතේ ඔබට සංකත ධර්ම හේවත් ලෝභ දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වලටයි සංකත කියලා කියන්නේ ධර්ම හටගන්නේ. දැන් එදිනදා ජීවිතේ බලපාන්නේ නැද්ද මේ අනාගතයට තියෙන එක? හොඳයි, නානුසේති නානුමීයති. ඔබට මේ මොහොත පුළුවන් නම් අනුසේතියක් නැතුව මනින් නැතුව ඉන්න. අන්න ඒ පුරුදු කරගත්ත පුරුද්දේ අනුසේ තියමින් අවසන් කරන එකට ප්‍රමාදය සතියක් නැහැ. සතියක් නැහැ. එතකොට එහෙමනම් මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ හරි සුන්දර සියුම් දහමක් පුද්ගලයාගේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, අරමුණ තුල පෙනලා තිබෙනවා. දැන් අන්න දරුවා ළමා කාලේ පහු වෙනකොට මේ අරමුණ තුල මේ ඒතං මම යතහමස්මින් ඒසෝ මේ ආත්තාය මගේ එය මම මගේ ආත්මය නැත්නම් ඇලෙන්න ගැටෙන මුලා ස්වභාවයෙන් අරමුණේ ඇලෙන්න ගන්නවා. දැන් ඇලිලා මොකද කරන්නේ? චිත්තාභ්‍යන්තරයට පවත්තනවා. දැන් විසාකාවට වදාළ සිද්ධිය ඔබේ හිතේ සිද්ධ වෙනවා. ඒ සංකෝ විසාකේ සතං ප්‍රියානි සතන්තේ සන්දුක්ඛානි. ඇලෙන කරුණු 100ක් හදාගත්තොත් ඒ 100ම ගැටෙනකොට දුක් 100ක් එනවා. එක ගානේ. දැන් ඉදිනදා ජීවිතේ මොකද වෙන්නේ එහෙනම්? අපි හිතුවට අධ්‍යාපනය තුළ, රැකියාව තුළ, මුදල් තුළ, යාන වාහන තුළ සැප ලැබෙයි කියලා ඒ ලැබෙන්නේ බාහිර සුව පහසුව විතරයි. ඒක තුළ පෘථග්ජන බුද්ධෙක් නම් ලෝභයේ, දේශයේ, මොහේ වැඩිම තුළ එන්නා වූ මේ චිත්තාභ්‍යන්තරයේ පවතින මානසික දුක්ඛය ඉහළ යනවා එන්නේ. දැන් බලන්න අර මම කියපු කාරණේ වෙන්නේ නැද්ද කියලා.
යමෙකුට Tamanට අවදි වුණාම වටපිට පේන හැම දේවල්ම දකින්න අම්මා හෝ බිරිඳ හෝ දරුවෝ හෝ මේ හැම දෙයක්ම සුන්දර නම් එයාට ඒකට සාමාන්‍යයෙන් මම වචන කියන්න කැමති නෑ නමුත් තේරෙන්න ඕන නිසා කියන්නම් මගේ අප්‍රසන්න බව ඇති වුණාම මොකද කියන්නේ මත්ත බාල්දු කියලා කියනවා. ඒ වගේ යමෙකුට තමන් ඉන්න පරිසරයේ ගහකොළ හොඳ නැත්නම්, ගෙදර හොඳ නැත්නම්, ජනෙල් හොඳ නැත්නම්, අම්මා හොඳ නැත්නම්, තාත්තා හොඳ නැත්නම්, බිරිඳ හොඳ නැත්නම්, අසල්වාසීන් හොඳ නැත්නම්, වැටුප හොඳ නැත්නම්, එන ගඳ සුවඳ හොඳ නැතිනම් දැන් පරිලාහ නිරේ හැදිලා නැද්ද? ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ පෙන්නන්නේ. Taman විසින් හදා ගන්නවා මේක. මේ හදාගත්ත කට්ටිය තේරුම් ගන්න දුක හදාගෙන තියෙන්නේ කියලා. අනිත් අය තේරුම් ගන්න Taman තමා මේ හිර වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ඔබ හිටගෙන ඉන්නවා කියලා හිතන්නකෝ පුංචි ලොරියක් තුල. මේකට ගෙනල්ලා ගඩොල් හරි මොනවා හරි සිමෙන්ති හරි අහුරනවා. ඔබ එක පැත්තකින් අනිත් පැත්තෙන් හැම පැත්තෙන් මොකද අහුරන්න මොකද වෙන්නේ? ඔබට හෙලවෙන්න බැරුව හිර වෙනවනේ. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපාදාන සංඛ්‍යාව ඉහළ යන්න එතකොට මාමයින් ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේ උදාහරණය ගන්න. ඔබ ඉන්නවා ලොරියක් මැද. ඔබ වටේට සිමෙන්ති හෝ ගඩොල් වටේට ගෙනත් හොරවනවා. ඉස්සර වෙලා ඔබට අතපය හොලවන්න පුළුවන් වුණාට පස්සේ අතපය හොලවන්න බැරි විදිහට හිර වෙනවා. ඒ වගේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මේ ඇලෙන කරුණු සංකාව ඉහළ යන්න ඔබ සසර තුල හිර වෙනවා නේද? ඔබ හිර කලේ මවද පියාද? බාහිර ලෝකේ අරමුණුද? නෑ. අරමුණුත් එක්ක ඇති වෙන්නා වූ ඇලීම ගැටීම. අල්ලා ගැනීමෙන් තැවුල දේශනා කරම කියන වචනේ පැහැදිලි කරන්න යන්නේ ඒකයි. දැන් එහෙමනම් දන්නේ නැති වුණාට ඔබ ළඟ සිදුවෙන්නේ මොකද්ද? පටිච්ච සමුප්පාදේ අනුලෝමය. දැන් ඉතින් මේක පස්සේ ගන්නම් කියලා තිබ්බම මොකද වෙන්නේ? අද තිබ්බු දේ හෙට ගැටෙනකොට අතීතෙන් එනවා. අදයි තබන්නේ ඉදිරියට එතකොට හෙට වෙනකොට ඒක ඉදිරිය නෙමෙයි අතීතේ බවට පත් වෙලා ඔබට වද දෙනවා. තේන සංකං ගච්ඡති. එයින් තමයි මේ ලෝභ දේශ මොහ සංකත ධර්මයන් හටගන්නේ. මේකට හොඳ උදාහරණයක් මම ඉදිරිපත් කරලා තිබෙනවා. මතක් කරගන්න මේක හරි ජනප්‍රියයි. දැනටත් කියලා තිනවා බොහෝ දෙනෙක් දන්නවා. ಭಾರತයේ විශාල ගස් තිබෙනවා. කවුරුත් කැඩුවේ නැත්තම් කිරි තියෙන බව දන්නේ නැහැ. 4-15ක් ඉස්සක් ගියාම හොඳට වැඩුණු තරුණ රුකක්. කෙටේරියක් අරගෙන ගිහින් මේකට 6 පොලකට කෙටුවත් 6 පොල කියලා නෑ 6 පොලෙන්ම ගහ ඇතුලේ තියෙන කිරි එනවා. එතෙක් කල් එකතු වුණ කිරි නෙන්නේ. අර ළමා කාලයේ සිට මේ ඇසෙන් කනෙන් නාසයෙන් එකතු කරපුවා තමයි හිත ඇතුලේ තියෙන්නේ. ඇසට කනට නාසයට දිවට කයට රූපේ ශබ්දේ ගන්ධ රස මොන ගහනකොට ගහ ඇතුලේ වෙච්ච කිරි එනවා වගේ තමන් එක්ස්ප්‍රෙස් කරගත්තා වූ ලෝභ දේශ මොහයයි ඔබට දුක් ගෙනත් දෙන්නේ. තේරුණාද? දැන් මේ ටික අයින් වෙන්නත් ඕන අලුතෙන් එකතු වෙන්නත් ඕන. මේ මොහොත යොදා ගන්න ඕන මේ ටික අයින් කරන්න සහ අලුතෙන් එකතු නොකරන්න. මේ ටික අයින් කරනවට කියනවා උපන්න කුසල් දුරු කිරීම කියලා. එකතු නොකරනවට කියනවා නූපන්න කුසල් නොඉපදීම කියලා. එකතුව කියනවා සම්මා වායාම කියලා. දැන් සවන් දුන්න අය දැක්කද පටිච්චසමුපාදේ? එයාට නම් පේන්නේ නෑනේ. ඔබ තුල ළමා කාලයේ පටන් අද දක්වාම ධර්මයේ නොතේරී තිබෙනවා නම් මේ අනුලෝම පටිච්චසමුපාදය තුල තමයි ඔබ ඉන්නේ. ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල සහ පව තුල සහ පින තුල. ඕන එකක් තුල. දැන් මේක පමාව. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ එතනින් එහා පැත්තට පටිච්චසමුප්පාද ධම්මසු ඥානංනේ. සම්මාදිට්ඨිය. දැන් මේක නිරෝධය දකින්නේ කොහොමද? බුදුන් වහන්සේත් බුද්ධත්වයට පත් වුණා කියලා නිරෝධය දැකලා අපට ඔන්න පටිච්චසමුප්පාද න්‍යාය තුලින් නම් භාවනා උගන්වනවා බුදුරජාණන් වහන්සේ. නැත්නම් නිරෝධය දකින්න හැටි කියලා දෙනවා. ඉගෙනගෙන කරන්න ඕන. දැන් එහෙනම් ඔබේ ප්‍රශ්නෙට උත්තරේ හමු වෙනවා. පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් ලෝක ජීවත් වෙන්න ගිහින් ඇසට කන සහ හම්බ වෙන කාරණාවල් කැමැති අකමැති ආදී වශයෙන් ඇලෙන්න ගැටෙන්න ගිහින් ඇස තුළ කන තුළ නාසය තුළ අනුලෝම පටිච්චසමුප්පාදයක් ක්‍රියාත්මක වෙනවා. දන්නේ නැතුව
සසරට ඇලෙමින් සසරක් හදනවා. අනාගතයේ උපදින්න හේතු තියතියා සසරක් හදනවා. දැන් නිරෝධයක් දකින්නවද නැහැ? ඉවරයක් නැහැ. නමුත් මේක තියෙනවා තව සීමාවක් පෙන්නලා කැලි තුනකට කඩලා. මේ අරමුණ කැලි තුනකට කඩලා තියෙනවා. සිව්ම බලන්න පුළුවන් වෙන්න. අපි අද කතා කළේ කන තුල නිසා කනින්ම ගනිමු. ශබ්දය ඇහෙනකොට බනිනකොට ගමු අපි පරස වචනයක් කියනකොට අකමැත්තක් හෝ තරහක් ආව නම් ඒක දැන් එකක්ද ඉස්සර තියපු එකක්ද? මේක නරකක් මට බයින එකක් කියලා හිත ඇතුලේ තියපු නිසා එන්නේ. එතකොට ඒක ඒ එන ටිකට කියනවා අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව. දැන් මේ ආපු අරමුණේ අතීත පැත්ත. දැන් කනෙන් නම් ශබ්දය ඇහුනේ සෝත විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. සෝත විඥානේ ඒ ශබ්දේ රූපය ආපුවාම ඒක ආයතන හයෙන් එකකට තමයි ගැටුනේ. නැත්නම් හයමත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ස්පර්ශ වුණා ශබ්දයේ අර ඔබ හදාගත් එක විඳිනවා. දැන් වර්තමානයේ අපිට එන අඳුර ගන්නට මේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා සිද්ධ වෙන්න වෙනවා. චක්කු නම් චක්කු විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා, සෝත නම් සෝත විඥාන නාම පස්ස වේදනා ඕන එකකට හරි. ඒකයි මේක පටිච්චසමුප්පාද ආයක් කියලා කියන්නේ. වර්තමාන ඵලය. දැන් බුදුරජාණන් වහන්සේලාට අතීත හේතු නැහැ වර්තමාන ඵලය විතරයි. අතීත හේතු නිසා දුක් නැහැ, වර්තමාන හේතු තැවීමක් නිසා සසරකුත් නැහැ. ඒකට කියනවා පච්චුප්පන්නේන යාපෙන්ති තේනවන්නෝ පසීජති. පච්චුප්පන්නං චයෝ ධම්මං තත්ත තත්ත විපස්සති. පච්චුප්පන්න කියන්නේ ප්‍රත්‍යයන්ගෙන් හටගත්, හේතුන්ගෙන් හටගත්. නමුත් අපට වර්තමාන හේතු විතරක් නෙමෙයි වර්තමාන නිසා අතීත හේතුත් එනවා. දැන් මගෙන් අහන දෙයක් තමයි කොහොමද මේ කරපු පව් ටික ඉවර කරන්නේ? ඇයි සම්මායාමේ නැද්ද උපන්න කුසල් දුරු කිරීම කියලා එකක් තියෙනවා කියලා. නූපන්න කුසල් නූපදීම කියලා. මේකට වැඩ දෙකක් නැහැ මේ මොහොතේම. එච්චර ගැඹුරින් හිතන්න ඕනේ නැහැ, මෙහෙම හිතන්න. දේවදත්ත දැන් බුදුන්ට හිරිහැර කරලා සංඝ බේදය කරලා ඉන්නේ අවචි මහ නරකේ. දැන් පව් ටික ගෙවෙන්නේ විදර්ශනා කරලාද? නෑ. විදලම ඉවර වෙනවා. නැවත නැවතත් දසදහස්වර හිතට ඇවිදින් විදලම ඉවර වුණ කාලෙට ආපහු වෙනත් ප්‍රතිසන්දියකට එනවා. ඒ වගේ මේ හිතේ තියෙන තාක්කල් ගැටෙනකොට එනවනේ. ඒකනේ අර කීරරුක්කෝපම සූත්‍රයේ එන්නේ ගහට කොටපුවම එන්නේ කිරි කියලා. කිරි ඇවිදින් ඉවර වෙන්නේ නැද්ද? ඒ නිසා අතීතේ නිසා වර්තමාන ඵල හටගත්තට වර්තමාන හේතු නොතැබුවොත් අතීතයත් ඉවර වෙනවා, අනාගතයත් ඉවර වෙනවා. ඇවිදින් ඉවර වෙනවා. ඒ ඇවිදින් ඉවර වෙන එක විවේකයක් තියෙන කෙනෙකුට වාඩි වෙලා ඉඳගෙන පස් දොරට එන අරමුණු වෙනකොට මනෝද්වාරයට මුහුණ දීලා එන්න ඇරලා දැකලා හදන්න පුළුවන්. වාඩිලා ඉන්න විවේකයක් නැත්නම් ඇසට කනට නාසයට ගැටෙන මේ මොහොතේදී Tamanට පැවරුණ යහපත් කාර්යයට අමතරව හිත ඇතුලෙන් මේන කාරණේ දැකලා අවසන් කරන්න පුළුවන්. එතකොට හොඳයි මම අහනවා මෙහෙම. මගේ උදාහරණයක් එහෙමයි පෙන්වන්නේ. ඔබ සිරුවෙන් හිට ගන්න. දැන් ඔබේ දෙපා වලට අතීත හෝ අනාගත නැහැ වර්තමානයේ. පාදයක් ඉදිරියට තබන්න. ඒක ඉදිරි පාදේ. ඒක ඉදිරි පාදේ නම් අනික පසු පාදේ නේද? පසු පාදේ ගන්න අතෙන්න. එතකොට ආපහු සමාන වුණා. හොඳයි අරන් තියන්න තු ඉස්සරහින් තියන්න. ඉස්සරලා ඔබ වම් පාදේ දකුණු පාදයට ඉදිරි පාදේ කිව්වා. දැන් ඒ අනිත් වම් පාදේ ඉස්සරහින් තිබ්බහම ඉදිරි පාදේ කියපෙකට පසු පාදේ කියන්න වෙනවා. වෙන එකක් ඉදිරියට තියලා නිසා. ඔබට තේරෙනවද ඉදිරියට තබන පාදේම ඊළඟ පියවරේදී පසු පාදේ වෙනවා? ඔබට තේරෙනවද ඉදිරියට තියෙන එක තමයි අතීතේ වෙන්නේ කියලා? අපිට මේ වද දෙන්නේ හොල්මන් කරන්නේ මම පස් හොඳ වැඩක් කරන්නම්කෝ කියලා ඉස්සරහට තියෙන එකම තමයි හෙට අතීතේ වෙලා වද දෙන්නේ.
එත බුදුරජාණන් වහන්සේ මහා කීරරුක්කෝපම සූත්‍රය නෙමෙයි මහා රුක්ක සූත්‍රයේ සංයෝජන සූත්‍රයේ තවත් සූත්‍ර කීපයක මේ කටයුත්ත පහනකට තෙල් දැමීම උදව් කරගෙන දරකොඩකට ආර්ථයෙන් දර දැරීම උදව් කරගෙන පහන දල් නිවන්න ඕනේ නම් ආයෙ තෙලුයි වැටියයි දාන්න එපා. දරගොඩ නිවන්න ඕන නම් මේකට අලුතෙන් අමුද්‍රව්‍ය එකතු කරන්න එපා කියන වචනෙන් පෙන්ලා තිබෙන්නේ වර්තමාන මොහොත අනාගත ඵලයක් උපදින හේතු ඉතුරු නොකර අවසන් කරන්න කියන පදය. මෙහෙම කළොත් සතරක් හැදෙන්නේ නැහැ නේද කියලා තේරෙනවට කියනවා අයං උච්චිති වික්ඛය සම්මාදිට්ඨි. එහෙනම් ඊට පස්සේ පුද්ගලයාට පටිච්ච සමුප්පාදේ අතීත හේතු සහ වර්තමාන ඵල වර්තමාන හේතු ඉතුරු නොකර නිරෝධය දකින්න පුළුවන්. හේතු ඉතුරු වෙලා අවසන් වුණොත් ඒකට කියනවා අවශේෂ නිරෝධය. හේතු ඉතුරු නොවි අවසන් වෙනවා නම් ඒකට කියනවා නිර්වශේෂ නිරෝධය. මෙන්න භාවනාව. මෙන්න බුදු සමයේ විදර්ශනා භාවනාව. මෙන්න බුදු සමයේ පංචස්කන්ධය තුළ නිරෝධය දකින්න හැටි උපාදාන නොවි. අර තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාර කියන්නේ ඒක තමයි උපාදානයේ විවසන් වෙන හැටි. ඒක තමයි අල්ලා ගැනීමෙන් තැවුල මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝමාරස්ස කියන ඕනෑම පදයකින් පෙන්වන්නේ ජීවිතේ දුක හදන හැටි අනාගතය හදන හැටි. දැන් ඔබට ඉගෙන ගන්නත් ඕන. රැකියාව කරන්නත් ඕන. මව්පියන් බලන්නත් ඕන. සමාජ සුබ සාධන යහපත් කටයුතු ඔකක්වත් නවත්තන්න ඕන නෑ. මේවෙන් වියුක්ත ක්‍රියාවක් නෙවෙයි මේ වර්තමානයේ මොහොත කියන්නේ මේ මොහොතනේ. එතනමයි මේ බාහිරත් එක්කලා කටයුතු කරන ඔබේ ඇතුළත තිබෙනා වූ මේ හතුරා. අර මම කිව්වේ මාරයා කියලා. මාරයා එනවා. ඔබ එක මමත්වෙන් ගත්තොත් මාරයාට පරාදයි. මමත්වෙන් ගත්තේ නැත්තම් මාරයා පරාදයි. ඉතින් ඔබ ළඟනේ මාර පරාජය තියෙන බුදුන් වහන්සේත් කළේ මාර පරාජයනේ. මාර කියන්නේ උපාදානය නම් උපාදානයේ පරාජය කිරීම මාර පරාජය නෙමෙයිද? අපි තව ටිකක් බලමු මේක හොයාගන්න මේ අවසන් කාරණේ. දැන් අපි කතා කළේම පැවැත්මනේ. දැන් බුදුන් වහන්සේත් බුද්ධත්වයට පත් වෙන නිරෝධය දැකලා ඔබට දැන් නිරෝධය දකින්න හැටි කියලා දෙන්න වෙනවා. වෙනත් කතා වලින් පෙන්වුවා මම ඉදිරියට ගින්දර සහ දර දාන්නේ නැත්නම් දරගොඩ ඇවිලෙන්නේ නැහැ නිවි යනවා. ඇවිලෙන පහනට තියෙන තෙල් වලින් වැටියෙන් ඇවිලෙන්න අරින්න ආපහු තෙල් නොදා හිටියොත් නිවි යනවා. මේ පෙන්වන්නේ වර්තමාන මොහොත අනාගත ඵල උපදින්න හේතුවක් ඉතුරු නොකර අවසන් කරන්න සසර හදන්න එපා. ඔබයි සසර හදන්නේ. සසර හදන හැටි මම පෙන්වුවා. පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා අන්න අවිද්‍යා පච්චා සංඛාරා. එන් මේ රටේ පොත්පත් දේශකින් මහන්ත වෙලා කොච්චර කියනවද අවිද්‍යාව දුරු කරන්න ඕන කියලා. හැබැයි තියෙන තැන කියන්නේ නැහැ. මම කියනවා ඇස තුල කන තුල නාසය තුල දිව තුල කය තුල සිත තුල අරමුණු ගැනීමේදී නින්දෙන් මෙහා පැත්තේ මෙන්න මේ අරමුණ රැවටි එතන අවසන් නොකර ඉදිරියට තැබීමට තමයි අවිද්‍යාව කියන්නේ. තණ්හා උපාදාන භව වීමට අවිද්‍යාව කියනවා. එහෙනම් අවිද්‍යා සංකාරයක් වුණා. එහෙනම් ජාති ජරා මරණ ඉස්සරහට හම්බ වෙයි. හොඳයි මේක නොකර ඉන්න බැරිද අපට? අතීත හේතු නිසා වර්තමාන ඵල වර්තමාන හේතු තබා අවසන් කිරීම අනුලෝම පටිච්චසමුප්පාදයයි. අතීත හේතු නිසා වර්තමාන ඵල අතීත හේතු නැසෙනවා වර්තමාන ඵලත් නැසෙනවා වර්තමාන හේතු නැතෙවුවොත් මොකද වෙන්නේ? එතකොට පටිච්චසමුප්පාදය අනුලෝම වෙනවද පටිලෝම වෙනවද නිරෝධය දකින්නවද නැද්ද? බලමු අපි කන තුලමයි ගත්තේ. සෝතංච පටිච්ච සද්දෝත උප්පජ්ජති සෝත විඥානං තින්නම් සංගති පස්සෝ. පස්සපච්චා වේදනා. ඒක ඕනේ අපට. අන්න වේදනා පච්චා දැන් ඉස්සරහට තියන්න හදනවා තණ්හා උපාදාන විද්‍යා සංකාර. වේදනාවට ඇලෙන කෙට ගැටෙන එකට තමයි මම වෙන්නේ. ඒකට තමයි තණ්හා කියන්නේ. දැන් අතීත ආපු දේ මොකද වෙන්නේ? සිතුවිලි නැතෙන්න ඕන නේද? වර්තමානයත් කටයුත්ත කරලා නැතෙන්න ඕන නේද? අර අනාගතයට තියන්නේ නැත්නම් කෝ සතරක්. තස්සා ඒව තණ්හාය. කනේ නිසා
ශබ්ද තණ්හාව. ඉස්සරල කතා කළේ උපාදාන භව විද්‍යා සංඛාර. දැන් කතා කරනවා ඒ තණ්හාව අශේෂ අර හේතුවෙන්ට නොදී ශේෂවෙන්ට නොදී. තණ්හා ඇල්ම ඒ වෙනුවට විරාග. හේතු ඉතුරු වීම වෙනුවට නිරෝධ. අශේෂ විරාග නිරෝධෝ. ශේෂවෙන්ට නොදී රාග කොට කරන්න නැතුව අවසන් කරන්න පුළුවන් නම්. අරමුණ අනාගත ඵල උපදින්නට මමත්වයන් හේතු නොගන්නට පුළුවන් නම්. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය. අරමුණක් තුළ නැවත නැවතත් දකින්න ඕන. දැන් තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා නම් තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධයේ භව නිරෝධයට දැන් නම කියන්න. සූත්‍රවල ත්‍රිපිටක සූත්‍රවල ගණනාවක තියෙනවා විද්‍යා විමුක්ති. ලැබෙන දෙය. අර තණ්හා නැත්තම් උපාදාන නැත්තම් පටිච්චසමුප්පාදයේ අනාගත ඵලයක් උපදින්න හේතු නැති වුනහම නිරෝධ වුණා නේද? තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා වීම අවශේෂ නිරෝධයයි. තණ්හා නැත්තම් උපාදාන නැහැ, උපාදත්තම් භව නැහැ. ඒක නිරවශේෂ නිරෝධය හේවත් විද්‍යා විමුක්තියයි. දැන් සෝවාන් පුද්ගලයා මේ වැඩේ කරනකොට මොහොතින් මොහොත බුදුන් වෙත යනවා. මොහොතින් මොහොත බුදුන් දකිනවා. මොහොතින් මොහොත නිවන් දකිනවා. මේක තේරෙනවා නම් ආය සතිපට්ඨානයයි චතුස්සත්‍යයයි ත්‍රිලක්ෂණයයි මොනවත් හොයන්න යන්න එපා. ඒ ඔක්කොම උතන වෙනවා. එනිසා අපට එක දහම් පෙළකින් වෙමින් පවතින දේ මෙතෙක් සසර වුණ දේ තේරුම් ගන්න. ඒකට පමාව කියනවා. ඒකට සිහිය නැති හින්දා පමාවනේ. මමත්වෙන් ගත්ත නිසා. මේ මමත්වෙන් නොගන්නනේ සිහිය ඕන අමඤ්ඤමානෝ. අන්න මෙතෙන්ට සිහිය ගෙනාව නම්. සිහියට යෝජනා කළා නම් දැන් මෙතෙක් කල මමත්වෙන් ගන්න යෝජනා කළා. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? 100,000 වතාවක් කරන නිසා ඒක බලවත් වෙලා ඒකම කරන්න කියනවා. ඔබේ සිතට යෝජනා කරලා 20 වතාවක් දෙන්නකෝ. අපිට යන්න ඕන පවත්තන්න මේ දැන් ඉවර කරන්න ඕනයි කියලා. සිත ඒකත් පිළිගනීවි ඊට පස්සේ. යෝජනා කරලා දෙන්න ඕන. ඊට පස්සේ සිහිය එතෙන්ට ඒවි. වැරදි පාරේ යන්නේ. ඔතෙන්ට යන්න දීලා බෑ. පවත්තලා බෑ දැන් නවත්තන්න ඕන. දැන් මිත්‍යා දෘෂ්ටි වෙලා බෑ සම්මා දිට්ඨිය වෙන්න වෙනවා. දැන් වර්තමාන ස්කන්ධ පංචකය ඇහෙන් ඉපදුනත් කනෙන් ඉපදුනත් නාසයෙන් ඉපදුනත් භාවනා මධ්‍යස්ථානයේ නෙවෙයිද? අර හේතු ඉතුරු කරන එක ස්කන්ධ පංචකයේ ආත්මය, හේතු ඉතුරු නොකරන එකට ස්කන්ධ පංචකයේ අනාත්මය. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයටපත් වෙලා දේශනා කළේ මම බුදුනේ ස්කන්ධ පංචකයේ අනාත්මයටපත් වුණ දවසේ කියලා නැද්ද? ආත්මය හේතු ඉතුරු කොට අවසන් කරයි අනාත්මය ආත්මයක් නෑ නෙමෙයි. අනාගත ඵල උපදින්න හේතු ඉතුරු නොකොට අවසන් කරයි. ඒකට නිරෝධය කියනවා. දැන් ඇයි මම මගේ දේශනාවල අවශේෂ නිරෝධයයි නිරවශේෂ නිරෝධයයි කියලා පදයක් මේ වර්තමාන අරමුණ තුල ක්‍රියාත්මක වෙනවා කියලා පෙන්වන්නේ? පෘථග්ජන පුද්ගලයා අවශේෂ නිරෝධයවත් පමාවේ. මම මේ කතා කරන්නේ පව ඉක්මවා ගිය, පින ඉක්මවා ගිය, ශික්ෂාපද සංවරය ඉක්මවා ගිය ආර්ය විනයක්. අරියස්ස විනයේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව. එහෙනම් ඉදිරියට පියවරක් තැබුවේ නැත්නම් ගමනක් යන්නේ නැහැ. වර්තමානයේ අනාගත ඵල උපදින්න හේතුවක් තැබුවේ නැත්නම් සසරක් නැහැ. දැන් මේක කරගෙන යන්න ඕන. මේකට කියනවා ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදනවා කියලා. පිළිවෙත් පුරනවා කියලා කියනවා. අප්‍රමාද වෙනවා කියලා කියනවා. සතිපට්ඨානෙ වඩනවා කියලා කියනවා. පටිච්චසමුප්පාද නිරෝධය දකින්නවා කියනවා. දැන් එදිනෙදා ජීවිතේට අපි අතින් සිදුවෙනා වූ ප්‍රමාදය නේද අපට දුක් ගෙනත් දුන්නේ. ඒ කියන්නේ ඔබ අනුසෝතගාමී නේද? උගත්කම තුල, නූගත්කම තුල, ධනවත්කම තුල, දුක්ඛත්කම තුල, බෞද්ධකම තුල, පෞකාරකම තුල, පින්කාරකම තුල උපාදානයේ නැමැති දෝෂය තියෙනවා නම් ඒ ඕන එකකින් කාම රූප භවත්‍රයක් ඔස්සේ මොකද වෙන්නේ? අනුසෝතගාමී. යන පැත්තට යනවා. ඕක අහලා තේරුම් ගන්න පුළුවන් කනක් තියෙනවා නම් ඔබට සංසාරේ කොතෙක් දුර ඇවිදලාද ඔය ආවෙ මෙතෙන්ද කියලා කල්පනා කරන්න. මේ වාසනාව ආයේ ලැබෙන්නේ එහෙම නැහැ. සියවස් ගණනාවක් තිස්සේ ආත්මතරක පටිච්චසම්පාදයේ ලීලියා ඉන්න හැම කවුරුත් දකින්නේ නැහැ නේ ඒකේ. දැක්කනම් දැන් මොකද කරන්න ඕන? මේක වෙන කොහෙවත් කවුරුවත් කියලා දෙන්නේ නැහැ.
මොකද ඔය සත්තුන්ට ඇහැ කන නාසය තිබුණාට තේරුම් ගන්න බෑ. ප්‍රේතයින්ට හරි දෙවියන්ට හරි බ්‍රහ්මයින්ට හරි ඔහොම තේරුම් ගන්න පුළුවන් ඇහක් කනක් නාසයක් තියෙනවා කියලා මට තේරෙන්නේ අනික් කට්ටිය එහෙම හිතන් හිටියට. අපිට තමයි පංචද්වාරයක් තියෙන නිසා අරමුණු අරගෙන මනෝද්වාරයකට නින්දට යාමක් තියෙන්නේ. දෙවියන් කියලා කියන්නේම පංචද්වාරයේ මනෝලෝකේ තියෙන්නේ. බාහිර අරමුණු ගැනීමක් වුන්ට නේ හදාගත්ත ලෝකේ ජීවත් වෙන්නේ. කවුද කියලා දෙන්නේ? කොහොමද ඉන්ද්‍රිය සංවර කරගන්නේ? කොහොමද මේ පස් දොරට ගැටෙනකොට ඒවා විදර්ශනා කරන්නේ? ඔබට විදර්ශනා කළ හැක්කේ පස් දොරෙන් සහ මනෝද්වාරයෙන් පමණයි. නිින්ද ගියාම විදර්ශනා කරන්න පුළුවන්ද? එන ඔස්සේ යනවා ඇරුණාම දෙවියන් කියලා කියන්නේ මරණින් පස්සේ පින් මත තියෙන නිින්දක්. පින් ඉවර වෙනකල්. එතෙන්ද විදර්ශනා ඥානයක් ගෙනියන්න බෑ. තේරුම් ගන්න මේක. ඒ නිසා මේ මනුස්ස ප්‍රතිලාභෝච සද්දම්මස්සතු දේශනා කියන මේ පදේ වටිනාකම හොඳටම තේරුම් ගන්න. තේරෙන්නේ නැති අය ඉන්නවනේ. අනේ අපට තේරෙන්නේ නැහැ කියලා කියන්නත් එපා. මේ මම මේක සත්‍ය කතාවක් මේ කියන්නේ පුද්ගලයා නොකිය කියන්නම්. මේ මගේ ඇසොරේ කෙනෙක් ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. උගතෙක් කලක් තිස්සේ යම් තැන්වලට ගිය කෙනෙක්. දැන් ධර්ම දේශනා 1000ක් විතර අහලා මගෙන් අහනවා එක එක ප්‍රශ්න. මේ මෑත දවසක් කියනවා වෙසක් වලට ඔන්න මෙන්න කියලා. ස්වාමීනි මේ කර්මක්ෂය කිරීමේ කර්මය දැන්නේ මට තේරුණේ. එක බණකින් නැවැත්තුවා නම් තේරෙනවද? 1000ක් අහනකොට නේද තේරුණායි කියන්නේ. ඒ නිසා ඔබට මේ එක බණක් අහනකොට ගැඹුරුයි හරි නොතේරෙනවා කියලා හරි පැත්තකට ධම්මන්නේ ඔබේ මායя. වෙන කවුරුවත් නෙමෙයි. මායя හොඳ මොනවරින් එනවා කියන්නේ නරක මොනවරින් එන්නේ. අපට තේරෙන්නේ නැහැ ඕවා කියලා. එදයින් පස්සේ බණ අහන්නේ නැහනේ. තවත් කෙනෙක් කිව්වා ඒවා ගැඹුරුයි කියලා කෙනෙක් අතහැර දැම්මලු. ඒ නිසාම තව කෙනෙක් අහන්න පටන් ගත්තයි කියලා. දැන් එයාට තේරෙන්න ගත්තයි කියනවා. ඒ නිසා ඔය විශ්සලා ගත්ත මායයට රැවටෙන්න එපා. වෙන පාරක් නැහැ. මේ පටිච්චසමුප්පාදේ නිරෝධය දකින එකම තමයි ස්කන්ධ පංචකයේ අනිත්‍ය අනාත්ම වශයෙන් බලනවා කියන්නේ. ඒකම තමයි මරණ සතිය වඩනවා කියන්නේ. ඒක තමයි කර්මක්ෂය කිරීමේ කර්මය කියන්නේ. ඒක තමයි සතිපට්ඨානෙන් පෙන්වන්න හදන්නේ. කෝකෙන් ගත්තත් මේක. ඉතින් කෝකෙන් හරි තේරුම් ගන්න තේරුම් ගත්තාම වැඩේ වියයුත්ත සිදුවෙමින් පවතින දේ තේරුම් ගත්තා දැන් වියයුත්ත කරන්න ඕන. පටිපන්නා පමොක්කන්ති අක්ඛාතාරෝ තථාගතා තථාගතරු පාර පෙන්වනවා පාරට බැස්සය නිමිදෙනවා කියන්නේ. දැන් මම වුණත් කියා හිටියොත් එහෙම මට මේ වැඩේ වෙන්නේ නැහැ. නමුත් මම කියන ගමන්ම මේ කාරණාවේ යෙදෙනවා. අන්න ඒ වගේ ඔබට මේ ආරම්භ කරන්න පුළුවන් නම් මේ කාරණාව එහෙනම් ඔබට මොකද වෙන්නේ දැන්? ඔබ එහෙනම් විද්‍යා විමුක්තියට මොහොතක් පාසාපත් වෙනවා. ඒ පත්වීමේදී ඔබ මොකද කරන්නේ? කවුරුත් දන්නේ නැහැ ඔබ පටිච්චසමුප්පාදේ නිරෝධය දකින්න. හේවත් කර්මශය වෙනවා. අනාගත සතර හැදීම අවසන් වෙනවා. දැන් හරිද උපාදානයේ බයන් දිස්වා ජාති මරණ සම්භවේ. ජාති මරණ ගෙනත් දෙන්නේ මේ තණ්හා උපාදාන නම් වූ වරද නිසා. පාපේ හරි පින හරි ධානය හරි පාපේ උපාදානයේ කාම දුගතිය පිනේ උපාදානයේ කාම සුගතිය ධාන උපදිනොත් උපාදානයේ කාම රූපී අරූපී භව. එකකින් ජාති මර බෙදලා තියනවාද? ඔබ යන්න ඕනේ නැහැ රූපී අරූපී ධාන වලට. ඔබට තියෙන්නේ මේ පාප පුණ්‍ය දෙකේ ඇලීම. පාප නම් අතහැරලා දාන්න පුණ්‍ය යහපත් දේවල් කරන්න උපාදානය අතහැරලා දාන්න. ලබන බලාපොරොත්තුෙන් තණ්හාවේ බලාපොරොත්තුෙන් එකක් දීලා 1000ක් බලාපොරොත්තුෙන් කරන්නේ නැතුව සමාජයේ කෙරෙහි උපන් අනුකම්පාවෙන් පුළුවන් මොහොතක හැම පරෝපකාරයක්ම කරන්න. තවත් අනබෙර ගහන්න ඕනෙත් නැහැ ආදායම් පදුසහන බලාපොරොත්තු වෙන්න ඕනෙත් නැහැ ප්‍රශංසා බලාපොරොත්තු වෙන්න ඕනේ ටීවී එකකින් පෙන්වන්න ඕනෙත් නැහැ. Taman අහිංසක සතුටු වෙන්න. අර ඔක්කොම මම අර බලාපොරොත්තු වෙනේවා. මම නැත්නම් මම අහිංසක සතුටක් ලබයි. ඒ නිසා යහපත වලකින්න බෑ. සියලු යහපත දේවල් සියල්ල කරන්න ඕන තමන්ගේ ආදායමේ හැකියාවේ පමණට. නමුත් තනිව මේ වැඩේ කරන්න වෙනවා. දැන් ඔන්න දැන් එදිනෙදා ජීවිතේට දැන් එහෙනම් බලපාන්නේ පටිච්චසමුප්පාදේ නෙමෙයි නිරෝධය. දැන් එතකොට ටික ඔබේ බර අයින් වෙලා උපන්න කුසල් දුරු වේවි නොපන්න කුසල් නූපදීවි. මේක තියෙනවා උදාහරණයක් වශයෙන් ගන්නකො අහස හැමදාම තියෙනවා. වලාකුළු තදු කළු පාට ලා කළු පාට එනවා යනවා. අපි අහස අතහැරලා වලාකුළු එකතුර මොකද වෙන්නේ යන්න වෙනවා නේද? හොමයි වලාකුළු තියද්දිත් අහස පිළිගත්තොත් අපි වලාකුළු ගියාම අහස ඉතුරුයි. අහස තියෙන වලාකුළු තියද්දිත් අහස ඉතුරුයි. වලාකුළු ගියාමත් අහස ඉතුරුයි. ඔගේ අපි සිතේ තියෙනවා ස්වාභාවික සංසුන් බවක්. මේක තේරුම් ගත්ත පුද්ගලයා මේක හරි ආසයි.
ඒක අරමුණක් අරන් හදාගත්ත සංසුන් බවක් නෙමේ ස්වභාවයෙන්ම සංසුන් බවක්. මේ සංසුන් බව ඉන්න කැමති ආර්ය පුද්ගලයා. හදාගත්ත කාරණා ඇවිදින් නොසන්සුන් කරනවා. ඒවට කියනවා uppannam කාම විතක්කම් ව්‍යාපාද විතක්කම් විසින්ත විතක්කම්. ඒකේ ඉන්න කැමති වෙන්නේ වහාම සංසිඳවලා සංසුන් බවට එන්න කැමති වෙනවා. නොසන්සුන් බව ඉවර වෙන්නෙම සංසුන් වෙලා නොසන්සුන් භවයේ කවදාවත් ඉන්න බෑ. එහෙනම් රාගයේ, දේශයේ, මෝහයේ, ඊර්ෂ්‍යාවේ කොට ගොඩ වෙලා ඉන්න බෑ. ඒවා ඉවර වෙනවා. එහෙනම් ඒවා අතහැරපුවාම තියෙන තැනක් හම්බ වෙනවා. ඉතින් මට මතක් වෙන දෙයක්ත් තියෙනවා කාලේ මදි එක කියන්න. එබැවින් මෙන්න මේ තත්ත්වය තේරෙනකොට දකින්නවාට සැකයක් නැහැ. නිවන තරම් සැපතක් සිතේ කොයින්දා. ඔය අඩුපාඩුවක් මම හැදුවේ. එනිසා ඊට පස්සේ මිනිස්සුන්ට සැබෑ මිනිසුන් බවට පත් වෙන්න පුළුවන්. ජීවිතේ විඳින්න පුළුවන්. මානසිකත්වයේ රජ කරන්න පුළුවන්. මෙන්න මේ தත්ත්වය තමයි ජීවිතේට බලපාලා අපි කරන වැරද්දෙන් අපි දුකටපත් වෙනවා. අපි වැරද්ද නිවැරදි කරගත්තොත් අපිට දුක නැති වෙනවා. ඔබ හැම දිනාට මෙම කරුණු පැහැදිලි කර දීම ධම්මැස පාදාගෙන මේ ජීවිතය තුළම මේ නිරෝධය දකින මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමට අවශ්‍ය අවබෝධය ලබා ගන්නට හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද ධර්මානුශාසනාව සඳහා කැනඩාවේ පදිංචි නිමල් ලියනගේ මහත්මයා සදහැවැර දායකත්වය දරා තිබෙනවා. මාතෘකාවක් සපයනවා සාමාන්‍ය ජීවිතයේදී පටිච්චසමුප්පාදයේ බලපාන අයුරු පිළිබඳ ධර්ම දේශනාවක් කරන්න. එයනුව අපි මේ ධර්ම දේශනාව තුළ පටිච්චසමුප්පාදයේ අනුලෝමය සහ පටලෝමය දෙපැත්තම පැහැදිලි කළා. දුකට පත් වෙන ආකාරය සඳහා සහ දුකින් මිදීමට අනුගමනය කරන්න ඕන ආකාරය පිළිබඳව. අරමුණු අතර සිය භාර්යාව වන විනිතා මහත්මියගේ සහ වැඩිමහල් දූර දෙදෙනාගේ ජන්මදිනය වෙනුවෙන් ඔවුන්ට සුබ උපන්දිනයක් සමග නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමටත් බාල දිනයට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබී චිරජීවනයේ සැලසේවායි ප්‍රාර්ථනා කිරීම සඳහා සුජීවත සිටින්නා වූ විනිතා මහත්මියගේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබී චිරජීවනයේ සැලසේවායි ප්‍රාර්ථනා කිරීම සඳහා පරලෝසෙපත් දෙපාර්ශ්වයේම සියලුම ඥාති හිත මිත්‍රාදීන් ගෞරවයෙන් සිහිපත් කොට අවශ්‍ය කෙනෙක් ඇතනම් පින් අනුමෝදන් කරගනීවා කියාද මතු ඉපදෙන ජීවිතයකදී මිනිසත් බව ලබා ත්‍රිලක්ෂණේ මතහාගෙන උතුම් නිවනින් සැනසෙන්න මංපෙත් පාදා ගන්නට හේතු වේවා කියාද ප්‍රාර්ථනා කිරීම සඳහා කොරෝනා වසංගතයෙන් ලක්කසිලු වැස් සියලු දෙනාන් සුවපත් වේවායි ප්‍රාර්ථනා කිරීම සඳහා ඒ වගේ ඒ නිසා අනුග්‍රහක බවතුන්ට උපන්දිනය සමරණාවට අනිකුත් අයට නිදුක් නිරෝගී සුවපත් චිරජීවනයේ ලැබේවා. පරලෝසෙපත් ඥාති වර්ගයා පින් කැමැති අනුමෝදන්ව ජීවිතය සුවපත් කරගනිත්වා. ලංකාවේ හෝ ලෝකයේ හෝ සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිර්දේශ කරන්නා වූ නිර්ණායකයන් 100%ක්ම පාහේ අනුගමනය කිරීම තුළින් කොරෝනා වසංගතයෙන් පිටුදකින්ට ඔබ හැම දිනාට මේ ප්‍රාර්ථනාවේ හේතු වේවා. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු ඔබතුමාටත් සද්ධර්ම අවබෝධය සහ නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සහ කෙලවර නිර්වාණ ප්‍රත්‍යක්ෂය පිණිස හේතු වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතයෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං